හැමෝටම අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්නේ 2023 උසස් පෙළ ගිණුම්කරණය පළමු කණ්ඩායම් පන්තියත් එක්ක. ඊයේත් පැවතුණා පන්තිය. අද දෙවන දවසේ ඒගොල්ලෝගේ. පුතේ හරි අපි අවසානට ඊයේ කතා කරලා නතර කළේ මූලික පොත් පාඩම හැඳින්වීම තමයි අපි තාමත් ඉන්නේ. නේද? මට චුට්ටක් කියන්න පිටු අංකේ දෙවෙනි පිටුවේ ඉඳන්ද තියෙන්නේ chat එක විවෘතයි. දෙවෙනි පිටුවේ ඉඳන්නේ right. හරි. එතකොට මම ඊයේ පැහැදිලි කරපු කරුණ ගාව ඉඳන් මෙනවා. එන දෙවෙනි පිටුවේ මාතෘකාව තියෙනවා මූලික පොත් කියලා මාතෘකාව. එන්න එතෙන්ට අපි එතන ඉඳන් ඉස්සරහට යමු. මූලික පොත් එහෙම නැත්නම් අපි ඒවට කියන උපයෝගී පොත් කියලා. ව්‍යාපාරික සිදුවන ගනුදෙනුවා සිද්ධීන් ගිණුම් වල සටහන් කිරීමට පෙර, ඒ කියන්නේ ගිණුම් වලට හරබැර කරන්න කලින් පෙර එවන් නිශ්චිත ක්‍රමයකට සිදු වූ අනුපිළිවෙලින් පොදුවේ පිළිගත් රීතීන්ට අනුව පළමුවෙන්ම සටහන් කරන පොත් උපයෝගී පොත් හෙවත් මූලික සටහන් පොත් ලෙස හඳුන්වයි. දැන් අපි මේ කතන්දරේ කතා කළා. අපි මේ කතාව කළා. මූලික පොත් කියන්නේ මොනවද කියලා කතා කළා. ඊයේ දවස් මතක් කරලා බලන්න. අපි ඊයේ මේක හොඳටම කතා කළා. නිසා මම ආයෙ පැහැදිලි කරන්න ඉන්නේ නැහැ. මේ අනුව ඊට සඳහන් කළ මූලාශ්‍ර ලේඛන වලින් උපුටා ගන්නා තොරතුරු අනුව ඒවා ප්‍රථමයෙන්ම සටහන් කරන පොත් උපයෝගී පොත් ලෙස හැඳින්වේ. අපි මේ මූලාශ්‍ර ලේඛන කියන්නේ මොනවද කියලා පැහැදිලි කරගත්තා. ඒවා මුලින්ම සටහන් කරන පොත් වලට අපි කියනවා මොනවද උපයෝගී පොත් කියලා. සෑම ගනුදෙනුවක් හෝ සිද්ධියක්ම ගිණුම් වල සටහන් කිරීමට පෙර ඒවා කුමන හෝ උපයෝගී පොතක සටහන් කළ යුතුයි. සෑම ගනුදෙනුවක්ම එහෙම නැත්නම් සිද්ධියක්ම ගිණුම් වල සටහන් කරන්න පෙර ඒවා මූලික පොත්වල සටහන් කරන්න ඕනලු. ඈත අතීතයේදී සෑම ගනුදෙනුවක් හෝ සිද්ධියක්ම සටහන් කළේ එකම උපයෝගී පොතකය. ඈත අතීතයේ අපි මේව සටහන් කළේ එකම උපයෝගී පොතකලු. එකල එම උපයෝගී පොත ජර්නලයසේ හැඳින්විය හැකිය. ඒ කාලේ අපි ඒකට කිව්වේ ජර්නලය කියලා. මතක ඇති මම ඊයේ කිව්වා ජර්නලය නැත්නම් ජර්නලය කියලා අපි කියනවා. සාමාන්‍යයෙන් ජර්නලයක් පිළියෙල කළේ පහත සඳහන් පරිදි ඔන්න තියෙනවා. දිනය, මූලාශ්‍ර ලේඛනාංක, විස්තර, පිටු අංක, හරබැර. මම ඊයේ ජර්නලය රූල් කරලා ගනුදෙනු දෙකක් ලියලා පෙන්නුවා. ප්‍රාග්ධනය යොදනකොට කොහොමද කරන්නේ? විදුලි වියදම් ගෙවනකොට කොහොමද කරන්නේ කියලා මම ලියලා පෙන්නුවා. ගිණුම් හදලා පෙන්නුවා. මතක ඇති නේද? right. ඊට පස්සේ මම කිව්වා මේ ජර්නල් එක ලියන ගනුදෙනු නැත්නම් ව්‍යාපාරික සිදුවන ගනුදෙනු මම කිව්වා ඔබට මතක ඇති. ඒ ගනුදෙනු වර්ග දෙකක් තියෙනවා. සමහර ගනුදෙනු අපි කියනවා විශේෂිත ගනුදෙනු. ඒ වගේම සමහර ගනුදෙනු තියෙනවා පොදු ගනුදෙනු කියලා. ඒතර අපි මේ ජර්නලයේ කොටස් දෙකකට බෙදනවා. එකක් විශේෂිත ජර්නල් කියලා. විශේෂිත ජර්නල්. අනිත් එක පොදු ජර්නල්. මේ විශේෂිත ජර්නලයේ ලියන්නේ මොනවද? විශේෂිත ගනුදෙනු. විශේෂිත ගනුදෙනු. මේ විශේෂිත ජර්නලයේ ලියන්නේ මොනවද? විශේෂිත ගනුදෙනු. හරිද? පොදු ජර්නලයේ ලියන්නේ පොදු ගනුදෙනු. හරිද? දැන් එතකොට මේ විශේෂිත ජර්නල් කියන ඒ වගේ ලියනවා අපි විශේෂිත ගනුදෙනු. දැන් ඒක තමයි ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ මේ
පොදු ජර්නල් කියලා එකක් හදනවා. ඒකේ ලියනවා පොදු ගනුදෙනු. දැන් අර කලින් අපි කතා කළේ ඊයේ ජර්නලය කියලා එකක්. ඊයේ අපි කතා කළේ ජර්නලය. මෙන්න මේ ජර්නලය තමයි මේ කොටස් දෙකකට බෙදන්නේ. එකක් විශේෂිත ජර්නලය, අනිත් එක පොදු ජර්නලය කියලා. ඒ කියන්නේ අපි ජර්නලේ ලියනවානේ ගනුදෙනු. ඒ ජර්නලේ ලියන ගනුදෙනු දෙපැත්තකට වර්ග කරගන්නවා. එක පැත්තකට ගන්නවා විශේෂිත ගනුදෙනු, අනිත් පැත්තට ගන්නවා පොදු ගනුදෙනු. දැන් මොනවද මේ විශේෂිත ගනුදෙනු කියලා කියන්නේ? ව්‍යාපාරවල තියෙනවා විශේෂිත ගනුදෙනු. මම චුට්ටක් මේ ඉස්සරහින් ලියන්නම්. මුදල් ලැබීම්, මුදල් ගෙවීම්, සුළු මුදල් ගෙවීම්, ණයට ගැනුම්, වෙළඳ භාණ්ඩ ණයට ගැනුම්, පහ වෙළඳ භාණ්ඩ ණයට විකුණුම්, හය වෙළඳ භාණ්ඩ ආපසු යැවුම්, හත වෙළඳ භාණ්ඩ ආපසු එවුම්, දැන් මෙන්න මේ වගේ එක එක වර්ගවල ගනුදෙනු තියෙනවා. අපි චුට්ටක් ඒ ගනුදෙනු හඳුනා ගමු මෙහෙමම. දැන් මම ගනුදෙනු 7ක් ලිව්වා. එක එක වර්ගයේවා. මුදල් ලැබීමේ ගනුදෙනු තියෙනවානේ. මුදල් ලැබීම කියන්නේ සල්ලි ලැබෙනවා. මුදල් වෙන්න පුළුවන්, චෙක් පතක් වෙන්න පුළුවන්. කොහොම හරි සල්ලි ලැබෙනවා. ඒ ලැබීම් සිදුවන ගනුදෙනු තියෙනවා. සල්ලි ලැබීම වෙන ගනුදෙනු තියෙනවා. ඒ වගේම මුදල් ගෙවීමේ ගනුදෙනු තියෙනවා. අපි කාසියා නෝට්ටු වලින් හෝ චෙක් පත් වලින් ගෙවීම් කිරීම ගනුදෙනු තියෙනවා. දැන් මේ ගෙවීම් කරනකොට අපි ගිණුම්කරණයේදී ඉගෙන ගන්න යනවා මෙහෙම. මුදල් ගෙවද්දී වටිනාකමින් වැඩි ගනුදෙනු මේ මුදල් ගෙවීම් කියලා කියන්නේ. මේ වැඩි වටිනාකමින් වැඩි ඒවා. ඒතර වටිනාකමින් අඩු ඒවාට අපි කියනවා සුළු මුදල් ගෙවීම් කියලා. එතන මුදල් ගෙවීම් කියන එකේ වර්ග දෙකක් අපිට හම් වෙනවා. එකක් ලොකු ලොකු මුදල් ගෙවීම්. ලොකු ලොකු කියන්නේ වටිනාකම වැඩි 50000 ලක්ෂයේ ලක්ෂ දෙකේ මුදල් ගෙවීම් ව්‍යාපාරේ. එතන ව්‍යාපාරය ඇතුලේ වෙනවා නම් රුපියල් 10ක ගෙවීමක්. පෑනක් ගේනවා රුපියල් 10යි. ගම්බෝතලයක් ගේනවා රුපියල් 30යි. දවසේ පත්තරේ ගේනවා රුපියල් 20යි. ඒ දවස ගානේ පොඩි වියදයි යනවා. ඒ වගේ ඒවට අපි කියන සුළු මුදල් ගෙවීම. එතකොට අර මුදල් ගෙවන එකත් කොටස් වලට බෙදලා වටිනාකමින් අඩු ඒවා වෙනම තැනකට දානවා. ඒවා සුළු මුදල් ගෙවීම. වටිනාකමින් වැඩි ඒවා වෙනම තැනකට දානවා. ඒක මුදල් ගෙවීම. තේරුණාද? එතකොට මුදල් ලැබීමේවා වෙනම, මුදල් ගෙවීමේවා වෙනම, සුළු මුදල් වලින් ගෙවන ඒවා වෙනම ලියනවා. මේ කොටස් වලට බෙදනවා. ඒ වගේම වෙළඳ භාණ්ඩ ණයට ගැනුම්. වෙළඳ භාණ්ඩ කියලා කියන්නේ මොනවද? වෙළඳ භාණ්ඩ කියලා කියන්නේ ව්‍යාපාරයට විකුණන්න ගේන බඩු. වෙළඳ භාණ්ඩ කියලා කියන්නේ ව්‍යාපාරයට විකුණන්න ගේන බඩු ටික. එතකොට මේ ව්‍යාපාරයට විකුණන්න ගේන බඩු අපි ඉගෙනගෙන තියෙනවා. හැමෝම ඉගෙනගෙන තියෙනවා. අපිට ව්‍යාපාරයට විකුණන්න ගේන බඩු ටික සල්ලි දීලා ගේන්නත් පුළුවන්. අපි කියන අත්පිට ගැනුම් කරනවා. ඒව නැතිනම් අපිට පුළුවන් මේ බඩු ටික ණයට ගේන්නත් පුළුවන්. ඒ කියන්නේ පස්සේ සල්ලි දෙන්නම් කියලා ගේන්නත් පුළුවන්. අත්පිට සහ ණයට කියලා දෙකක් තියෙන එකයි. එතකොට
වෙළඳ භාණ්ඩ එහෙම නැත්නම් ණයට විකිණීමේ අරමුණින් නැත්නම් නැවත විකිණීමේ අරමුණින් ණයට ගේන බඩු තියෙනවා. වෙළඳ භාණ්ඩ ණයට ගැනුම් වගේ ගනුදෙනු තියෙනවා. ඒ වගේම වෙළඳ භාණ්ඩ ණයට විකුණුම් විකුණනවා ණයට විකුණනවා තියෙනවා. අපි අත්පිටත් විකුණනවා ණයටත් විකුණනවානේ. ඒ වගේම ආපසු යවුම් අපි භාණ්ඩ ආපසු යවන ඒවාක් තියෙනවා. ආපසු යවුම් අපි භාණ්ඩ ආපසු යවනවා. ඒ වගේම භාණ්ඩ ආපසු යවුම් අපි විකුණුපු එපා කියලා අපිට ආපසු එවන අවස්ථා තියෙනවා. මෙන්න මේ වගේ එකිනෙකට වෙනස් ගනුදෙනු තියෙනවා. මේ හැම ගනුදෙනුවක් වෙනුවෙන්ම හරිද? මෙන්න මේ හැම ගනුදෙනුවක් වෙනුවෙන්ම අපි හදනවා වෙන වෙනම මූලික පොත්. මේ උගන්වන්නේ ඊයේ නතර කරපු තැන කරන්නේ කීවෙනි පිටුවද කියලා පුතේ කහන මේ දෙවෙනි පිටුව හොඳේ. ඊයේ නතර කරපු තැන. එතකොට අපි හදනවා විශේෂිත ජර්නල් විශේෂිත ගනුදෙනු වෙනුවෙන්. එතකොට මේ තියෙන එකිනෙකට වෙනස් විශේෂිත ගනුදෙනු. මුදල් ලැබීම්, මුදල් ගෙවීම්, සුළු මුදල් ගෙවීම්, වෙළඳ භාණ්ඩ ණයට ගැනුම්, වෙළඳ භාණ්ඩ ණයට විකුණුම්, වෙළඳ භාණ්ඩ ආපසු එවුම්, වෙළඳ භාණ්ඩ ආපසු යවුම්. මෙන්න මේ විදියට එකිනෙකට වෙනස් විශේෂිත ගනුදෙනු තියෙනවා ව්‍යාපාරවල සිද්ධ වෙනවා. ඒ එකිනෙකට වෙනස් විශේෂිත සෑම ගනුදෙනුවක් වෙනුවෙන්ම ව්‍යාපාර වෙන වෙනම මූලික පොත් හදන්න ඕනේ. ඒ කිව්වේ මෙන්න මේ මුදල් ලැබීම් වෙනුවෙන් හදනවා ලැබීම් ජර්නලය කියලා එකක්. මොකද්ද නම? ලැබීම් ජර්නලය. මේ මුදල් ගෙවීම් වෙනුවෙන් හදනවා ගෙවීම් ජර්නලය. මේ සුළු මුදල් ගෙවීම් වෙනුවෙන් හදනවා සුළු මුදල් ගෙවීම් ජර්නලය. වෙළඳ භාණ්ඩ ණයට ගැනුම් වෙනුවෙන් හදනවා ගැනුම් ජර්නලය. වෙළඳ භාණ්ඩ ණයට විකුණුම් වෙනුවෙන් හදනවා විකුණුම් ජර්නලය. ආපසු යවුම් වලට හැදෙනවා ආපසු යවුම් ජර්නලය. ආපසු එවුම් වලට හැදෙනවා ආපසු එවුම් ජර්නලය. දැන් මේ එකිනෙකට එකක් වෙනස්. හරිද? මේ එකිනෙකට එකක් වෙනස්. හරිද? දැන් පුතේ ඕගොල්ලන්ගේ WhatsApp group වලට link එකක් ආපුවාම ඒ link එකේ class එකට join වෙන්න කලින් බලන්න ඒ link එකේ උඩම තියෙනවා මේ කීවෙනි කණ්ඩායමේ පන්තියද කියලා. හරිද? මේක ඇවිල්ලා 2023 ගිණුම්කරණයේ පළවෙනි කණ්ඩායමේ පන්තිය. මේක පළවෙනි කණ්ඩායම පන්තිය. එනිසා මේ දෙවන කණ්ඩායම, තුන්වන කණ්ඩායම, හතරවන කණ්ඩායම තියෙනවා. ඒවටත් ලින්ක් එක එනවා. මොකද ඒ වගේ ඉන්න සමහර දරුවෝ පළවෙනි කණ්ඩායමේ පන්තියට එකතු වෙලා ඉගෙන ගන්නවා. එහෙම තියෙනවා. එනිසා හැමෝටම ලින්ක් එක දෙනවා. හැබැයි ඔයා සම්බන්ධ වෙනකොට ඔයා බලන්න ලින්ක් එකේ උඩම මොන පන්තියද කියලා. හරිද? පටල ගන්න එපා හොඳේ. රයිට්. දැන් අපි මේ එකිනෙක ගනුදෙනු තියෙනවා. මේවට අපි කියුවේ විශේෂිත ගනුදෙනු. මේ සෑම විශේෂිත ගනුදෙනුවක් වෙනුවෙන්ම අපි වෙන වෙනම හදනවා මූලික පොත්. අපි ඉගෙන ගන්න ඕනේ. මුදල් ලැබීම් වෙනුවෙන් හදන්නේ මොකද්ද? ලැබීම් ජර්නලේ මේවා පාඩම් කරගන්න ඕනි. මේවා පාඩම් කරගන්න ඕන මගේ දරුවනි. අපි මුදල් ලැබීම් වෙනුවෙන් හදනවා මොකද්ද? ලැබීම් ජර්නලය. මුදල් ගෙවීම් වෙනුවෙන් හදනවා මොකද්ද? ගෙවීම් ජර්නලය. සුළු මුදල් ගෙවීම් වෙනුවෙන් හදනවා මොකද්ද? සුළු මුදල් ගෙවීම් ජර්නලය. වෙළඳ භාණ්ඩ ණයට ගැනුම් වෙනුවෙන් හදනවා මොකද්ද? ගැනුම් ජර්නලය. වෙළඳ භාණ්ඩ ණයට විකුණුම් වෙනුවෙන් හදනවා මොකද්ද? විකුණුම් ජර්නලය. වෙළඳ භාණ්ඩ ආපසු යැවුම් වෙනුවෙන් හදනවා මොකද්ද? ආපසු යැවුම් ජර්නලය. වෙළඳ භාණ්ඩ ආපසු යැවුම් වෙනුවෙන් හදනවා මොකද්ද?
ආපසු එවුම් ජර්නලය. දැන් එතකොට මගේ දරුවනේ ව්‍යාපාර එකිනෙකට වෙනස් සෑම ගනුදෙනුවක් වෙනුවෙන්ම වෙන වෙනම මූලික පොත් හදනවා. ව්‍යාපාර එකිනෙකට වෙනස් සෑම ගනුදෙනුවක් වෙනුවෙන්ම වෙන වෙනම මූලික පොත් හදනවා. ඒ හදනවට අපි කියන මොනවද? විශේෂිත ජර්නල්. ඒ විශේෂිත ජර්නල් වල ලියන්නේ එකිනෙකට වෙනස් විශේෂිත ගනුදෙනු තමයි ලියන්නේ. ඔය කියන විශේෂිත ජර්නල් වල විශේෂිත ජර්නල් කියන්නේ මූලික පොත්ම තමයි. හැබැයි මූලික පොත් අපි කොටස් දෙකකට කැඩුවානේ. අංකුව මූලික පොත් කොටස් දෙකයි විශේෂිත ජර්නල් සහ පොදු ජර්නල් කියලා. ඒතර විශේෂිත ජර්නල් වල ලියන්නේ විශේෂිත ගනුදෙනු කිව්වා. මොනවද විශේෂිත ගනුදෙනු කියලා මම එකින් එක පහලට ලිව්වා 7ක්. විශේෂිත ගනුදෙනු 7ක් තියෙනවා මගේ දරුවනේ. මේ එකිනෙකට වෙනස් විශේෂිත ගනුදෙනු 7 සටහන් කරන්න අපි හදනවා එකිනෙකට වෙනස් මූලික පොත් 7ක්. මුදල් ලැබීම වෙනුවෙන් ලැබීම් ජර්නලය. මුදල් ගෙවීම වෙනුවෙන් ගෙවීම් ජර්නලය. සුළු මුදල් ගෙවීම වෙනුවෙන් සුළු මුදල් ගෙවීම් ජර්නලය. වෙළඳ භාණ්ඩ ණයට ගැනුම් වෙනුවෙන් ගැනුම් ජර්නලය. වෙළඳ භාණ්ඩ ණයට විකුණුම් වෙනුවෙන් විකුණුම් ජර්නලය. වෙළඳ භාණ්ඩ ආපසු යැවුම් වෙනුවෙන් ආපසු යැවුම් ජර්නලය. වෙළඳ භාණ්ඩ ආපසු එවුම් වෙනුවෙන් ආපසු එවුම් ජර්නලය කියලා එකිනෙකට වෙනස් විශේෂිත ගනුදෙනු වෙනුවෙන් එකිනෙකට වෙනස් විශේෂිත මූලික පොත් අපි හදනවා. අපි ඒවට කියනවා විශේෂිත ජර්නල් කියලා. එහෙනම් මේ තමයි විශේෂිත ජර්නල් වලට උදාහරණ. හරිද? මතක තියාගන්න. රයිට්. එන නිබන්ධනෙට. විශේෂිත ජර්නල්. මෙසේ ගනුදෙනු එකම පොතක සටහන් කිරීමෙන් ඇතිවන දුර්වලතා නිසා වර්තමානයේදී ඒ ගනුදෙනු වර්ගයේ වෙනුවෙන් වෙන වෙනම උපයෝගී පොත් භාවිතා කරයි. මෙසේ කිසියම් ගනුදෙනු වර්ගයක් සඳහාම විශේෂයෙන් පිළියෙල කරන උපයෝගී පොත් විශේෂිත ජර්නල් ලෙස හැඳින්වේ. ඔන්න හයිලයිට් කරලා තියාගන්න. මොකද්ද? මෙසේ කිසියම් ගනුදෙනු වර්ගයක් සඳහාම විශේෂයෙන් පිළියෙල කරන උපයෝගී පොත් විශේෂිත ජර්නල් වේ කියලා කියනවා. බහුවර්ණ පේපර් වල එහෙම අහන්න පුළුවන්. විශේෂිත ජර්නල් එකක් කියලා කියන්නේ මොකද්ද? එතකොට අපි ලියන්න ඕන උත්තරේට විශේෂිත ජර්නල් එකක් කියලා කියන්නේ යම්කිසි විශේෂිත ගනුදෙනු වර්ගයක් වෙනුවෙන් පිළියෙල කරන මූලික පොත. ඒ අනුව විශේෂ ජර්නලයක් යනු කිසියම් නිශ්චිත වර්ගයක ගනුදෙනු පමණක් සටහන් කිරීම සඳහා භාවිතා කරන උපයෝගී පොතකි. කිසියම් ව්‍යාපාරයක සිදුවන නිශ්චිත ගනුදෙනු වර්ගයක් සඳහා වෙනමම විශේෂ ජර්නලයක් පවත්වා ගැනීම අවශ්‍ය වන්නේත් යෝග්‍ය වන්නේත් පහත සඳහන් තත්වයන් යටතේදීය. සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් අර එකම ජර්නලයක අපි ඊයේ කියලා දුන්න ජර්නලේ ගනුදෙනු ලියන්නේ නැතුව වෙන වෙනම මෙහෙම ගනුදෙනු වෙනුවෙන් වෙන වෙනම මූලික පොත් හදන්න අවශ්‍ය වන්නේ මොන වගේ අවස්ථාවකද කියලා තමයි මේ කියන්නේ. මොකද ඔයා ගණකාධිකාරී වෙලා දවසක ව්‍යාපාරයක වැඩට ගියාට පස්සේ ඒ ව්‍යාපාරය ජර්නලයක ගනුදෙනු ලියනවාද එකම ජර්නලයක ඔක්කොම ගනුදෙනු ලියනවාද එහෙම නැතිනම් වෙන වෙනම මූලික පොත් නැත්නම් වෙන වෙනම ජර්නල් හදලා ඒ වගේ වෙන වෙනම ගනුදෙනු ලියනවාද කියලා ඔයාට එදාට තීරණයක් ගන්න වෙනවා. හරිද? ඔයා ගණකාධිකාරී වෙලා ගියාට පස්සේ ඔයාට තීරණයක් ගන්න වෙනවා. ඔයා එකම ජර්නල් එකක ඔක්කොම ගනුදෙනු ලියනවාද? එහෙම නැත්නම් වෙන වෙනම මූලික පොත්වල ගනුදෙනු ලියනවාද කියලා ඔයාට තීරණයක් ගන්න වෙනවා. එහෙනම් ඒ තීරණය ගන්නකොට සලකා බලන්න ඕන කරුණු නැත්තම් සාධක තමයි දැන් මම මේ කියලා දෙන්න යන්නේ. ලියන පළවෙනි එක ලියන්න පළවෙනි එක ඒ ගනුදෙනුව
වෙන වෙනම ඒ ගනුදෙනුව වෙන වෙනම ලෙජරයට පිටපත් කළ යුතු නිසා ඒ ගනුදෙනුව වෙන වෙනම ඒ ගනුදෙනුව වෙන වෙනම ලෙජරයට පිටපත් කළ යුතු නිසා ලෙජරයට පිටපත් කළ යුතු නිසා ඒ ගනුදෙනුව වෙන වෙනම ලෙජරයට පිටපත් කළ යුතු නිසා එම පිටපත් කිරීමේදී ඇතිවන අපහසුතාවයෙන් මිදීම සඳහා රයිට් පුතෙක් අහනවා කොතනද ලියන්නේ කියලා. කීයට දැන්ද පන්තිට ආයේ මචං. ලියන්න ඕනේ කොල්ලෝ ගෑල් ළමයිද පිරිමි ළමයිද දන්නේ නැහැ හොඳේ. ගෑල් ළමෙක් වුණත් හිතා ගන්න කොල්ලෙක් කියලා. ලියන්න ඕන කොල්ලෝ දෙවිනි පිටුවේ විශේෂිත ජර්නල් යටතේ මුලින්ම තියෙන ඡේදය තියෙනවානේ. මේ කිසියම් ව්‍යාපාරයක සිදුවන නිශ්චිත ගනුදෙනු වර්ගයක් සඳහා වෙන වෙනම විශේෂ ජර්නලයක් පවත්වා ගැනීම අවශ්‍ය වන්නේ යෝග්‍ය වන්නේ පහත සඳහන් තත්වයේ යටතේදී කියලා කියනවනේ. අන්න එතෙන්ට ලියන්න. එතන ලියන්නේ කිව්ව පළවෙනි එක මොකද්ද? ඒ ගනුදෙනුව වෙන වෙනම ලෙජරයට පිටපත් කළ යුතු නිසා ඔන්න ලියන්න බැරි වුණායි ලියා ගන්න පළවෙනි එක. ඒ ගනුදෙනුව වෙන වෙනම ලෙජරයට පිටපත් කළ යුතු නිසා ඒ ගනුදෙනුව වෙන වෙනම ලෙජරයට පිටපත් කළ යුතු නිසා ඒ ගනුදෙනුව වෙන වෙනම ලෙජරයට පිටපත් කළ යුතු නිසා එම පිටපත් කිරීමේදී ඇතිවන අපහසුතාවයෙන් මිදීම සඳහා ලෙජරයට පිටපත් කිරීමේදී ඇතිවන අපහසුතාවයෙන් මිදීම සඳහා දෙවෙනි එක ලෙජරය පවත්වාගෙන යාම දුෂ්කර වීම. ඒ කියන්නේ ලෙජරයක් පවත්වාගෙන යන එක අමාරුයි මේ මූලික පොත් හදාන්න නැතුව. ඒ කියන්නේ ඔය වගේ විශේෂ ජර්නල් හදපුවාම අපිට ලේසි ලෙජරය පවත්වාගෙන යන්න. ඒ නිසා ලෙජරේ පවත්වාගෙන යාමේදී නැත්නම් ලෙජරේ පවත්වාගෙන යාම දුෂ්කර වීම. දුෂ්කරයි. අමාරුයි. ඒ අමාරුවට ප්‍රතිකර්මයක් විදියට බෙහෙතක් විදියට තමයි විශේෂිත ජර්නල් එතකොට අපි හදන්නේ. තව එකක් ලියන්න. එක සමාන වූ ඒ කියන්නේ එක වගේ ගනුදෙනු තියෙනවා. එක සමාන වූ ගනුදෙනුවල එකතුවක් ලබා ගැනීම සඳහා මුදල් ලැබීම් කොච්චරද කියලා අහපුවම අද දවසේ ලැබීම් කීයද කියලා බලන්න ඕනේ. මුදල් ගෙවීම් කීයද කියලා අහපුවම මේ එකතුවක් ගන්න ඕනේ. ණයට විකුණලා තියනවද කොච්චරක් කියපම මේක එකතුවක් ගන්න ඕනේ.
අන්න එහෙම එකතුවක් ගන්න ඕන වුණාම ඔක්කොම එක ගොඩේ ලෙජර් එක ලියලා තිබුණම ජර්නල් එක ලියලා තිබුණම අමාරුයි ගන්න. ඒ නිසා තමයි වෙන වෙනම විශේෂ ජර්නල් ලැබීම් ටික වෙනම, ගෙවීම් ටික වෙනම, ණයට ගැනුම් ණයට විකුණුම් වෙන වෙනම. එතකොට එකතුවක් ගන්න උනත් පහසුයි අපිට. ඒකයි ඒ කියන්නේ. එක හා සමාන වූ ගනුදෙනු වල එකතුවක් ලබා ගැනීම සඳහා. දැන් කීයක් විතර ලිව්වද? 3යි. තව එකක් විතර ලියන්න ඉඩ තියෙනවනේ. අලියන්න තව එකක් හතරවෙනි එක. සෑම ගනුදෙනුවක්ම සෑම ගනුදෙනුවක්ම එකම පොතක සටහන් කිරීමේදී සෑම ගනුදෙනුවක්ම එකම පොතක සටහන් කිරීමේදී සෑම ගනුදෙනුවක්ම එකම පොතක සටහන් කිරීමේදී අභ්‍යන්තර පාලනය අපහසු වීම මේ හතරවෙනි එක කියන්නේ මේ හතරවෙනි එක අභ්‍යන්තර පාලනය අපහසු වීම අන්න ඒ වගේ අවස්ථාවන් නම් තියෙන්නේ අභ්‍යන්තර පාලනය අපහසු වීම මෙන්න මේ කියන වගේ අවස්ථාවල නම් ව්‍යාපාර තියෙන්නේ අනිවාර්යෙන් ඒගොල්ලෝ මූලික පොතක් පාවිච්චි කරන්න ඕන විශේෂ ජර්නලයක් යම් කිසි ගනුදෙනු වර්ගයක එකතුවක් ගන්න ඕන නම් අභ්‍යන්තර පාලනය විධිමත් කරගන්න ඕන ඔය කිව්ව හේතු වලට ඔය කිව්ව හේතු වලින් පෙළෙන ව්‍යාපාරයක් නෝ ඔය වගේ ගැටලු තියෙන ව්‍යාපාරයක් නම් එයා අනිවාර්යයෙන්ම විශේෂ ජර්නලයක් හදන්නම ඕනි කියලා මතක තියාගන්න. හරිද? රයිට්. පාලින් කියනවා මේ අනුව කිසියම් ව්‍යාපාරයක යම් ගනුදෙනු වර්ගයක් වෙනුවෙන් විශේෂ ජර්නලයක් අවශ්‍යද නැද්ද යන්න තීරණය කරන්නේද ඉහත කරුණු සැලකිල්ලට ගනිමු. ඉහත කරුණු දෙයා බලලම තමයි කියන්නේ ජර්නලයක් ඕනද නැද්ද කියලා. වර්තමානයේදී බොහෝ ව්‍යාපාර ඒ ගනුදෙනු වර්ගය සඳහා වෙන වෙනම විශේෂ ජර්නල් කිහිපයක් භාවිතා කරයි. ඒවා අතර ප්‍රධාන වන්නේ ගන්න රතු පෑන අතට 1 2 3 4 කියලා ලියන්න මේ දෙවෙනි පිටුවේ තියෙනවා තුන්වෙනි පිටුවෙත් උඩම තියෙනවා. පේලි දෙකකට බෙදලා ලියන්න පිටුවේ. මෙහෙම එක පේලියක් ලියන්න අනිත් පේලිය මෙහෙම ලියන්න. නැත්නම් ඊට මදි වේවි. හරිද? ලියන්න එක රතු පෑනේ ලියන්නේ එක මුදල් ලැබීම් ජර්නලය මුදල් ලැබීම් ජර්නලය මුදල් ලැබීම් ජර්නලය මුදල් ලැබීම් ජර්නලය ඊළඟ එක මුදල් ගෙවීම් ජර්නලය මුදල් ලැබීම් ජර්නලය දෙක මුදල් ගෙවීම් ජර්නලය මුදල් ගෙවීම් ජර්නලය තුන සුළු මුදල් ගෙවීම් ජර්නලය සුළු මුදල් ගෙවීම් ජර්නලය සුළු මුදල් ගෙවීම් ජර්නලය හතර ගැනුම් ජර්නලය
හතර ගැනුම් ජර්නලය. ගැනුම් ජර්නලය. හතර ගැනුම් ජර්නලය. පහ විකුණුම් ජර්නලය. විකුණුම් ජර්නලය. පහ විකුණුම් ජර්නලය. පිළිවෙලක් නෑ උදේ. 6 ආපසු යැවුම් ජර්නලය. ආපසු යැවුම් ජර්නලය. ආපසු යැවුම් ජර්නලය. 7 ආපසු එවුම් ජර්නලය. 7 ආපසු එවුම් ජර්නලය. දැන් එතකොට කිව්වා මුදල් ලැබීම් ජර්නලය, ඒ වගේම මුදල් ගෙවීම් ජර්නලය, ඒ වගේම සුළු මුදල් ගෙවීම් ජර්නලය, ඒ වගේම ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය, ආපසු එවුම් ජර්නලය, ආපසු යවුම් ජර්නලය කියලා අපි මූලික පොත් ඔතෙන්ට ගත්ත 7ක්. අපි ඒවට කියනවා මොනවද? විශේෂිත ජර්නල් නැත්නම් විශේෂිත මූලික පොත්, එහෙමත් නැත්නම් විශේෂිත ගනුදෙනු සටහන් කරන්න හදන මූලික පොත් කියලා අපි මේවට කියනවා. විශේෂිත ජර්නල්, එහෙම නැතිනම් විශේෂිත මූලික පොත්, එහෙමත් නැතිනම් කියනවා විශේෂිත ගනුදෙනු සටහන් කිරීම සඳහා හදන මූලික පොත් කියලා අපි මේවට කියනවා. හරිද? රයිට්. එන්න තුන්වෙනි පිටුවේ ඔන්න තියෙනවා මෙම විශේෂ ජර්නල් වල සටහන් කළ නොහැකි වෙනත් ගනුදෙනුවක් සිදු වුවහොත් එය අතීතයේ සිට පැවතෙන ජර්නලයේම සටහන් කරනු ලැබේ. විශේෂිත ජර්නලයක ලියන්න බැරි මේ ගනුදෙනු 7ට අමතරව තවත් ගනුදෙනු තියෙනවා නම් ව්‍යාපාරවල මේ 7ට අමතරව මේ 7 හැරුණුකොට තවත් යම්කිසි ගනුදෙනු තිබේ නම් ව්‍යාපාර තුල ඒ ගනුදෙනු ලියනවලු අතීතයේ සිට පැවතෙන මූලික පොත මොකද්ද? අපි ඊයේ ඉගෙන ගත් එක මොකද්ද? ජර්නලයේ ලියනවලු. හර කරන ගිනුමයි බැර කරන ගිනුමයි ලියලා වටිනාකම හර තීරුවේයි බැර තීරුවේයි ලියනවලු. ඊට පස්සේ ගිනුම් වලට හර බැර කරනවලු. ඔන්න තියෙනවා වර්තමානයේදී එය ප්‍රධාන ජර්නලය, පොදු ජර්නලය යන නම් වලින් හඳුන්වයි. ඔන්න හයිලයිට් කරලා තියාගන්න. මේ පොදු ජර්නලය කියලා කියන්නේ එතකොට විශේෂිත ජර්නලයක, එහෙම නැතිනම් විශේෂිත මූලික පොතක සටහන් කරන්න බැරිව ඉතිරිවන යම් ගනුදෙනුවක් තියේද ඒව සටහන් කරන්න අපි හදනවා මොකද්ද? පොදු ජර්නලය කියලා එකක්. හරිද? රයිට්. එහෙනම් ඔන්න පහලින් තියෙනවා වගුවක්. ඒ වගුවේ තියෙනවා ගනුදෙනු උදාහරණත් එක්ක. මූලාශ්‍ර ලේඛනය, මූලික ලේඛනය කියලා කියන්නේ මූලාශ්‍ර ලේඛනයට නැත්නම් ප්‍රභව ලියවිලි කියලා අපි ඊයේ කිව්වා. මූලාශ්‍ර ලේඛනය ඒ ගනුදෙනු වර්ගයට අදාළ මූලාශ්‍ර ලේඛනය වගේම ඒ ගනුදෙනු වර්ගයට අදාළ මූලික පොත තියෙනවා. දැන් අපි කිව්වනේ මුදල් ලැබීම් වලට අදාළ මූලික පොත ලැබීම් ජර්නලය කිව්වනේ. දැන් ඔන්න මූලාශ්‍ර ලේඛනෙත් දීලා තියෙනවා මොකද්ද? ලදු පොත. මුදල් ලැබීම් වලට අදාළ මූලාශ්‍ර ලේඛනයට අපි කියනවා මොකද්ද? ලදු පොත. මුදල් ලැබීමක් නම් මූලාශ්‍ර ලේඛනයේ අනිවාර්යයෙන්ම ලදු පොත විය යුතුමයි. මුදල් ලැබීමක් නම් අනිවාර්යයෙන්ම මූලාශ්‍ර ලේඛනයේ මොකක් වෙන්න ඕනද? ලදු පොත වෙන්නම ඕනේ. මුදල් ලැබීමක් නම් මූලාශ්‍ර ලේඛනය අනිවාර්යයෙන්ම ලදු පොත වෙන්නම ඕනේ. ලදු පොතම තමයි. මූලාශ්‍ර ලේඛනයේ ලදු පොතම වෙන්න ඕනේ. ඒක ලියන්නේ ලැබීම් ජර්නලේ. අන්න එහෙම එකිනෙක ගනුදෙනු වලට අදාළ මූලාශ්‍ර ලේඛන සහ මූලික පොත් ටික ඔන්න දීලා තියෙනවා වගුවේ.
මං ඕගොල්ලොන්ට හරියටම විනාඩි 5ක් දෙන්නම් මේ වගුවේ තියෙන හැම එකක්ම පාඩම් කරගන්න ඕනේ. විනාඩි 5ක් දෙන්නම්. කටපාඩම් වෙන්න ඕනේ. ගනුදෙනුවක් මම කිව්වම ඒ ගනුදෙනුවට අදාළ මූලාශ්‍ර ලේඛනය මොකක්ද කියලා ඔයාට කියන්න පුළුවන් වෙන්න ඕනේ. මූලික පොත මොකක්ද කියලා ඔයාට කියන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙතනින් පස්සේ තියෙන කොටස් ඉගෙන ගන්න බෑ. හරිද? රයිට්. එහෙනම් ගනුදෙනුව මොකක්ද? ඒකට අදාළ මූලික පොත මොකක්ද? ඒකට අදාළ මූලාශ්‍ර ලේඛන මොකක්ද කියලා ටක් ගාලා පාඩම් කරගන්න. හරියටම විනාඩි 5ක් දෙන්නම්. ටක් ගාලා පාඩම් කරගන්න. විනාඩි 5යි හොඳේ. හරිද? ප්‍රශ්නයක් අහලා තියෙනවා ආපසු යවුම් ජර්නලය වෙනුවට ආපසු වචනේ නැතුව යවුම් ජර්නලේ විතරක් කිව්වට කමක් නැද්ද? බෑ. ලකුණු හම්බෙන්නේ නැහැ විභාගේ. වැරදි. මූලික පොතේ නම ආපසු යවුම් ජර්නලය. මූලික පොතේ නම ආපසු යවුම් ජර්නලය. අපිට පාඩම් කරගන්න ලේසියට, අපිට මතක තියාගන්න ලේසියට, එහෙම නැත්නම් අපිට ලියන්න ලේසියට අපි නිකම්ම යවුම් ජර්නලය, අපි නිකම්ම යවුම් ජර්නලය කියලා බෑ. ලකුණු දෙන්නේ නැහැ. ඒ නිසා මේ වචන දෙක ඕනි. ආපසු ඕනමයි. ආපසු යවුම් ජර්නලය, ආපසු එවුම් ජර්නලය කියලා ලියවෙන්නම ඕනි. හරිද? රයිට්. එහෙනම් අපි එනවා වගුවට බලමු. මේකේ තියෙනවා පළවෙනි එක මුදල් ලැබීම. මුදලට විකුණනවා වෙන්න පුළුවන්, ණයගැතියන්ගේ මුදල් ලැබෙනවා වෙන්න පුළුවන් උදාහරණ. මූලික ලේඛනය නැත්නම් මූලාශ්‍ර ලේඛනයේ ලදුපොත, මූලික පොත ලැබීම් මුදල් ජර්නලය නැත්නම් මුදල් ලැබීම් ජර්නලය. වචන එහා මෙහා මාරුණාට කමන්නේ. මුදල් ගෙවීම් ගනුදෙනු උදාහරණ මුදලට ගැනුම්, ණයමියන්ට මුදල් ගෙවීම වගේ. මූලාශ්‍ර ලේඛනයේ ගෙවීම් වවුචරය. ඔන්න මතක තියාගන්න ගෙවීම් වවුචරය. නිකම්ම වවුචරය නෙමේ. නිකම්ම වවුචරය නෙමේ. ගෙවීම් වවුචරය. ගෙවීම් වවුචරය. මූලික පොත ගෙවීම් මුදල් පොත නැත්නම් මුදල් ගෙවීම් ජර්නලය. 3. සුළු මුදල් ගනුදෙනු සඳහා ගෙවීම. උදාහරණ ලියා ගන්න. සුළු මුදල් ගනුදෙනු සඳහා ගෙවීම කියලා යටින් උදාහරණ ලියා ගන්න ඉඩ තියෙනවා කොටුවේ. ලියන්න උදාහරණ. ගමන් වියදම්, ගමන් වියදම්, කමා සංග්‍රහ වියදම්, ගමන් වියදම්, කමා සංග්‍රහ වියදම්, කමා තැපැල් වියදම්. ඔන්න ඔය වගේ ඒවා. ගමන් වියදම් කියලා ලක්ෂ ගණන් නෑ, චූටි චූටි ගණන්. තැපැල් වියදම් කියලා 1000 නෑ, පොඩි පොඩි ගණන් තියෙන්නේ. සංග්‍රහ වියදම් තියෙන පොඩි පොඩි ගණන් ව්‍යාපාර. ඒ වගේ සුළු සුළු ගෙවීම්. මූලාශ්‍ර ලේඛනය සුළු මුදල් ගෙවීම් වවුචරය. නිකම්ම වවුචරය නෙමේ, නිකම්ම ගෙවීම් වවුචරයක් නෙමේ, සුළු මුදල් ගෙවීම් වවුචරය. ගෙවීම් ජර්නලයට ගෙවීම් වවුචරය, සුළු මුදල් ගෙවීම් ජර්නලයට සුළු මුදල් ගෙවීම් වවුචරය. සටහන් කරන මූලික පොත සුළු මුදල් පොත කියලාත් කියනවා. එතනම ලියා ගන්න තව එකක්. සුළු මුදල් පොත කියන එකට යටින් ලියා ගන්න සුළු මුදල් ගෙවීම් ජර්නලය. සුළු මුදල් ගෙවීම් ජර්නලය කියලා ලියා ගන්න. සුළු මුදල් පොත කියන තැන ලියා ගන්න සුළු මුදල් ගෙවීම් ජර්නලය. සුළු මුදල් ගෙවීම් ජර්නලය. right. 4 වෙනි එක විකිණීම සඳහා වූ භාණ්ඩ ණයට විකිණීම. විකිණීම සඳහා වූ භාණ්ඩ කියන්නේ විකුණන්න ගෙන ආපු භාණ්ඩ ණයට විකුණනවා. ඒ කියන්නේ වෙළඳ භාණ්ඩ ණයට විකුණනවා. උදාහරණ ජයලට්ට විකුණුම්. ඒ කියන්නේ අපෙන් භාණ්ඩ ගන්න කෙනාගේ නම ගැනුම් කරුවා. අපෙන් භාණ්ඩ ගන්න කෙනාට අපි කියන්නේ ගැනුම් කරුවානේ. එයාගේ නම ජයලට්. ජයලට්ට විකුණුම්. මූලාශ්‍ර ලේඛනය ඉන්වොයිසිය. ඒ ඉන්වොයිසිය ගාව ලියා ගන්න විකුණුම් කියලා. විකුණුම් ඉන්වොයිසිය කියලා අපි ඕකට කියන්නේ. ඕම ඉන්වොයිසිය කියලා දුන්නට අපි ඕකට ලේසියට කියනවා, මතක තියාගන්න ඕන නිසා විකුණුම් ඉන්වොයිසිය. මොන ඉන්වොයිසියද? විකුණුම් ඉන්වොයිසිය. විකුණුම් ඉන්වොයිසිය. හරිද? මූලික පොත විකුණුම් ජර්නලය. විකුණුම් ජර්නලය. 5. විකිණීම සඳහා වූ භාණ්ඩ ණයට ගැනීම. විකුණන්න භාණ්ඩ අපි ණයට ගන්නවා. අනුරාධගෙන්
ගැනුම් අනුරාධ කියන්නේ සැපයුම් කරු අපිට භාණ්ඩ සපයන කෙනා. අපි එයාගෙන් ගන්නවා. මූලාශ්‍ර ලේඛනයේ ඉන්වොයිසිය. හැබැයි මොන ඉන්වොයිසියද? ගැනුම් ඉන්වොයිසිය. එතන හදාගන්න ගැනුම් ඉන්වොයිසිය. භාණ්ඩ ණයට විකුණද්දී විකුණුම් ඉන්වොයිසිය. භාණ්ඩ ණයට ගනිද්දී ගැනුම් ඉන්වොයිසිය. ඉන්වොයිසි දෙකක්. භාණ්ඩ විකුණද්දී විකුණුම් ඉන්වොයිසිය. භාණ්ඩ ගැනුම් කරද්දී ණයට ගැනුම් ඉන්වොයිසිය. එකම ඉන්වොයිසියද අපි පස්සේ ඉගෙන ගන්නමු ඒක ගැන. හැබැයි මතක තියාගන්න ඉන්වොයිසිය කියලා අපි නිකම්ම කියන්නේ නැහැ. අපි ඒකට කියන්නේ එක්ක විකුණුම් ඉන්වොයිසිය එහෙම නැතිනම් ගැනුම් ඉන්වොයිසිය. ගැනුම් ඉන්වොයිසිය ලිව්වා මූලික පොත ගැනුම් ජර්නලය. 6 ණයට විකුණු භාණ්ඩ ආපසු එවීම. උදාහරණ ජයලට්ට විකුණපු භාණ්ඩ ආපසු එවීම. අපි ණයට විකුණන බෙළඳ භාණ්ඩ ආපසු එවන්න පුළුවන්. ඊට අදාළ මූලාශ්‍ර ලේඛනය බැරපත. බැරපත අපි පස්සේ ඉගෙන ගන්නවා ඔය වගේ තේරුම. මේ හැම මූලාශ්‍ර ලේඛනයක්ම මම උගන්වනවා වෙන වෙනම. මේ හැම මූලාශ්‍ර ලේඛනයක්ම වෙන වෙනම උගන්වනවා මම. බැරපත කියලා මතක තියාගන්න. මූලික පොත ආපසු එවුම් ජර්නලය. ආපසු එවුම් ජර්නලය. 7 වෙනි එකනේ ණයටගත් භාණ්ඩ ආපසු යැවීම. අපි ණයට ගත්ත බඩු අපි ආපසු යවනවා. උදාහරණ අනුරාධා වෙත ව්‍යාපාරයේ විසින් භාණ්ඩ ආපසු යැවීම. අපි අනුරාධගෙන් ගත්ත බඩු ටික අපි අනුරාධට ආයේ යවනවා. මූලාශ්‍ර ලේඛනය හරපත. හරපත මූලික පොත ආපසු යැවුම් ජර්නලය. ආපසු යැවුම් ජර්නලය. දැන් අපි මූලික පොත් 7ක් ගැන කතා කළා. එකිනෙකට වෙනස් විශේෂිත ගනුදෙනු 7ක් වෙනුවෙන් එකිනෙකට වෙනස් විශේෂිත මූලාශ්‍ර ලේඛන 7ක් හැදෙනවා. ඒ මූලාශ්‍ර ලේඛන 7 දෙහා බලාගෙන අපි හදනවා එකිනෙකට වෙනස් මූලික පොත් නැත්නම් විශේෂිත ජර්නල් අපි හදනවා කීයක්ද? 7ක් හදනවා. මෙන්න මේ කතා කරපු මූලික පොත් 7. එහෙම නැතිනම් මේ කතා කරපු විශේෂිත ජර්නල් 7 මේ 7ේම ලියන්න බැරිව ඉතිරිවන යම්කිසි ගනුදෙනුවක් ව්‍යාපාරයක් තුල පවතීද? මේ මූලික පොත් 7ේම ලියන්න බැරිව මේ මූලික පොත් 7ේම ලියන්න බැරිව ඉතිරිවන යම්කිසි ගනුදෙනු වර්ගයක් ව්‍යාපාරයක් තුල පවතීද? අන්නේ ඒ ඉතිරිවන ගනුදෙනු ලියන්න අපි භාවිතා කරන මූලික පොත මොකද්ද? පොදු ජර්නලය. ඒකේ ලියන ගනුදෙනු වලට තමයි කිව්වේ පොදු ගනුදෙනු ටිකක් ලියන්නේ. ඔන්න උදාහරණ තියෙනවා. 8 කළමනාකරුවන් විසින් ගනුදෙනුවා සිද්ධි සඳහා ගනු ලබන තීරණ. බොල් ණය කපා හැරීම, ලෙජරේ සිදුවන වැරදි නිවැරදි කිරීම, ඒ වගේ දේවල් ලියනවලු. තව ගොඩක් මේකේ තියෙනවා. තව ලියන්න පුළුවන් ඒවා. ඒවා ලියනවා. අපි පස්සේ අපි කතා කරමු. මූලාශ්‍ර ලේඛනයේ ජර්නල් වවුචරය. නිකම්ම වවුචරය නෙමෙයි මොකද්ද? ජර්නල් වවුචරය. ජර්නල් වවුචරය. මූලික පොතේ නම පොදු ජර්නලය. එහෙනම් පැහැදිලි. මූලික පොත් ඔක්කොම තියෙනවා කීයක්ද? විශේෂිත මූලික පොත් තියෙනවා ඔක්කොම 7ක් තියෙනවා. ඒ 7ේම ලියන්න බැරිව ඉතිරි වෙන ඒවා ලියන්න වෙනම මූලික පොතක් තියෙනවා පොදු ජර්නලය කියලා. එහෙනම් මූලික පොත් කීයක් අපි මේ පාඩමේ ඉගෙන ගන්න ඕනද? විශේෂිත ජර්නල් 7යි පොදු ජර්නලයයි 7යි 1යි. 1යි කිව්වේ පොදු ජර්නල 1. මේ 7ට මේක එකතු කළාම අපි ඉගෙන ගන්න ඕන ඔක්කොම මූලික පොත් 8ක් ඉගෙන ගන්න ඕනි. හරිද? right. එතකොට මේ වගුවේ තියෙනව පාඩම් ඇති දැන් හොඳේ. right. එන්නේ ඊළඟ පිටුවට පොඩි නෝට් එකක් තියෙනවා. ගනුදෙනුවා සිද්ධීන් පළමුව උපයෝගී පොත්වල සටහන් කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන. අපි ඉගෙන ගත්තේ ගිණුම් වල ලියන්න මුලින්ම.
ගිනුම් වල ලියන්නේ නැතුව මෙහෙම උපයෝගී පොත්වල ලියනකොට සමහර අයට හිතනවානේ ආපෝ බොරු වැඩක් කරන්න කාලේ අපරාධි කියලා. අන්න එහෙම හිතන නිසා තමයි කියන්නේ මේම ලියනකොට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා මේ ලියාගන්නේ. ඊට පස්සේ අපි කතා කරනවා පළවෙනි ජර්නලය මුදල් ලැබීම් ජර්නලය ගැන. රයිට්. රතු පෑනක් අතට ගන්න, රතු පෑනෙන් ලියා ගන්න ප්‍රයෝජන ටික ඒ තරමට මේ ප්‍රයෝජන වටිනවා. ලියන්න පළවෙනි ප්‍රයෝජනය ගනුදෙනු සිදු වූ අනුපිළිවෙලින් ගනුදෙනු සිදු වූ අනුපිළිවෙලින් ගනුදෙනු සිදු වූ අනුපිළිවෙලින් මූලික පොත්වල ගනුදෙනු සිදු වූ අනුපිළිවෙලින් මූලික පොත්වල සටහන් කළ හැකි වීම ගනුදෙනු සිදු වූ අනුපිළිවෙලින් මූලික පොත්වල සටහන් කළ හැකි වීම ගනුදෙනු සිදු වූ අනුපිළිවෙලින් මූලික පොත්වල සටහන් කළ හැකි වීම දෙවෙනි එක ලියන්න දෙවෙනි එක ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීම ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීම ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීම පහසු වීම ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීම පහසු වීම ඊළඟ එක තුන්වෙනි එක ලෙජරයෙහි ගිණුම් කෙටිවීම සහ ලෙජරයෙහි ගිණුම් කෙටිවීම සහ ලෙජරයෙහි ගිණුම් කෙටිවීම සහ ඒ තුලින් ලෙජරය පවත්වාගෙන යාම පහසු වීම හරිද? දැන් අපි කිව්වා කීයද? දෙකක්ද තුනක්ද කිව්වේ? තුනක් විතර කිව්වනේ. තව එකක් ලියන්න. පාලන ගිණුම්
පාලන ගිණුම් පවත්වාගෙන යා හැකිවීම. පාලන ගිණුම් පවත්වාගෙන යා හැකිවීම. තව එකක් විතර ලියන්න පුළුවන් නේද? ඉඩ ඇති නේද? තව එකක් විතර ලියන්න. තව එකක් ලියන්න. ඒ ඇති. එක හා සමාන ගනුදෙනුවල එක හා සමාන ගනුදෙනුවල එක හා සමාන ගනුදෙනුවල එකතුවක් ලබා ගැනීමට අවශ්‍ය වූ විටක එක හා සමාන ගනුදෙනුවල එකතුවක් ලබා ගැනීමට අවශ්‍ය වූ විටක එක හා සමාන ගනුදෙනුවල එකතුවක් ලබා ගැනීමට අවශ්‍ය වූ විටක එක හා සමාන ගනුදෙනුවල එකතුවක් ලබා ගැනීමට අවශ්‍ය වූ විටක එම එකතුව ලබා ගැනීම පහසු වීම. එම එකතුව ලබා ගැනීම පහසු වීම. එම එකතුව ලබා ගැනීම පහසු වීම. හරිද? එම එකතුව ලබා ගැනීම පහසු වීම. එතකොට අපි ඇති ප්‍රයෝජන අපි දැන් කතා කරේ මූලික පොත්වල හැඳින්වීම. ව්‍යාපාරවල සිදුවන ගනුදෙනුවා සිද්ධි මුලින්ම ගිණුම්වල ලියන්න යන්නේ නැහැ. ඒ කියන්නේ ලෙජරේ මුලින්ම ගිණුම්වල ලියන්න යන්නේ නැහැ කිව්වා. අපි ඒවා මූලික පොත්වල සටහන් කරනවා කියලා. මම ඊයේ ඉගැන්නුවා ජර්නලය කියලා එකක්. ඒ ජර්නලයේ ගනුදෙනු ලියන විදිය මම ඊයේ ඉගැන්නුවා ඔබට මතක ඇති. හරවන ගනුදෙනුව, බැරවෙන ගිණුම, හරවන ගිණුම අපි එහෙම ලිව්වා. මතක ඇති. එම කරලා අපි කිව්වා මේක මේ ව්‍යාපාරවල සිදුවන ගනුදෙනු අපි ලියනකො වේම විශේෂ ගනුදෙනු කියලා විශේෂිත මූලික පොත් කියලා. අපි අද ඉගෙන ගත්ත එක විශේෂිත ජර්නල් කියලා ගිණුම් ජර්නල් කීපයක් ඉගෙන ගත්තා. මුදල් ලැබීම් ලියන්න වෙනම එකක්, මුදල් ගෙවීම් ටික ලියන්න වෙනම එකක්, සුළු සුළු ගෙවීම් ලියන්න වෙනම එකක්, ණයට ගැනුම් කරනකොට ඒක ලියන්න වෙනම එකක්, ණයට විකුණුම් කරනකොට ඒක ලියන්න තවත් එකක්, ණයට විකුණපු බඩු ආපසු යවනකොට ලියන්න තවත් එකක්, ණයට ගැනුම් කරපු බඩු ආපසු යවනකොට ලියන්න තවත් එකක්. ඒ මූලික පොත් 7ක් තියෙනවා විශේෂිත මූලික පොත්. ඒ මූලික පොත් 7ෙම ලියන්න බැරුව ඉතිරි වෙන එකක් තිබ්බත් ඒක ලියන්න වෙනම එකක් හදනවා කිව්ව පොදු ජර්නලය කියලා. හැබැයි මම කිව්ව පොදු ජර්නලය කියන්නේ අර අතීතේ ඉඳන් පවත්වාගෙන ආපු ජර්නලයම තමයි. ඒ විදිහම තමයි. ඒ විදිහටමයි ලියන්නේ. ඊයේ කිව්ව විදිහටමයි ලියන්නේ. හැබැයි නම වෙනස් වෙනවා. ජර්නලය වෙනුවට අපි එතන දාගන්නවා පොදු ජර්නලය කියලා නැත්නම් ප්‍රධාන ජර්නලය කියලා කියනවා. දැන් ওই විශේෂිත මූලික පොත් 7ම ඉගෙන ගන්න ඕන මුලින්ම. ඉගෙනගෙන අවසානට තමයි පොදු ජර්නල් ඉගෙන ගන්න. මේ 4වෙනි පාඩමේදී අපි ওই මූලික පොත් 8ම හදන්න ඉගෙන ගන්නවා. ඒ වගේම ওই මූලික පොත් හදනකොට යම් වරදක් වුණොත් ඒ වැරදි නිවැරදි කිරීම පවා උගන්වනවා. මේ 4වෙනි පාඩම ඇතුලේ. මේ 4වෙනි පාඩම තමයි ඕගොල්ලෝගේ විෂය නිර්දේශේ බර වැඩිම පාඩම. බර වැඩි කියන්නේ කිලෝ ගාන නෙමෙයි. බර තැබීම අතින් ගත්තම පාඩම් 16න් 4වෙනි පාඩම තමයි විශාල පාඩමකට තියෙන්නේ. හේතුව 4වෙනි පාඩමේදී අපි මූලික පොත් 8ම හදන්න ඉගෙන ගන්න ඕනේ.
ඒවා හදද්දී යම් වරදක් වුණොත් ඒ පාඩම වරදක් වුණොත් ඒ වරද නිවැරදි කරන විදිය පවා ඉගෙන ගන්නවා. මේ පාඩම ඇතුලේ කොටස් ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. ඒ නිසා මේ පාඩම ටිකක් ගැඹුරුයි. ඒතර අපි දැන් මෙච්චර දවසක් කරගෙන ආපු පිළිවෙලක් තියෙනවා. අපි ඔන්ලයින් එකේදී කරගෙන ආපු වැඩ පිළිවෙලක් තියෙනවා. දැන් අපි අනාගතයේදී අපි බලාපොරොත්තු වෙන විදියට දැනට අපිට දැනුම් දීලා තියෙන විදියට 16 වෙනිදා සිට සාමාන්‍ය පරිදි පන්ති ආරම්භ කරන්න හැකියාව ලැබේවි. ඒ ලැබුණොත් සාමාන්‍ය පරිදි පන්තියට ගෙනල්ලා ඕගොල්ලොන්ට ඉගැන්වීම අපි ආරම්භ කරනවා. ඒ පන්තියට ගෙනල්ලා ඉගැන්නුවා සමහර වෙලාවට ඒ පන්තියට සම්බන්ධ වෙන්න නොහැකි දරුවෝ ඉන්න පුළුවන්. ඒ දරුවන්ට ඒ පන්තිය පවත්වන වේලාවටම ගෙදරට වෙලා ඔන්ලයින් සම්බන්ධ වෙන්නත් පුළුවන්. පන්තිය සමග ඒක ඕගොල්ලොන්ගේ කැමැත්ත. ගෙදරට වෙලා පන්තියට ඔන්ලයින් සම්බන්ධ වෙනවද? ඒගොල්ලෝ ආයතනයට ඇවිල්ලා නිබන්ධන අරගෙන යන්න ඕනේ. ගිහිල්ලා ගෙදරට වෙලා පන්තියට සම්බන්ධ වෙනවද? එහෙම නැතිනම් පන්තියට ඇවිල්ලා පන්තියට සම්බන්ධ වෙනවද කියලා ඒක දරුවෝ තීරණය කරන්න ඕන දෙයක්. ඒක අපි කරන්නේ. ඒක මම ඕගොල්ලෝ වෙනුවෙන් කරලා දෙන දෙයක්. පන්තියේ ඒ ආකාර දෙකට පවත්වලා දෙනවා. හැබැයි දැන් සමහර දරුවෝ දැන් හතරවෙනි පාඩම ඉගෙන ගන්න අපි ආවට මේ හතරවෙනි පාඩම ඉගෙන ගන්න නම් අපිට තුන්වෙනි පාඩම 100% පුළුවන් වෙන්නත් ඕනේ. 100% පුළුවන් වෙන්නත් ඕනේ. අපි සාමාන්‍ය පරිදි පන්ති ආරම්භ කළාට පස්සේ අපි කතා බහ කරලා බලමු තුන්වෙනි පාඩම කොහොමද කියලා. මම බලනවා කොහොමද පන්ති පටන් ගත්තට පස්සේ ඕගොල්ලෝගේ ඊට පස්සේ තමයි මම තීරණය කරන්නේ ආයෙ තුන්වෙනි පාඩම උගන්වන්න වේවිද නැද්ද කියන එක. මගේ සැලැස්මක් තියෙනවා දෙවෙනි පාඩමේ ඉඳන් ආයෙ වෙනම උගන්වන්න පන්තියක් දාලා දෙවෙනි පාඩම ඉඳන් ආයෙ උගන්වන්න වෙනම පන්තියක් දාලා ඒක පිළිබඳවත් අදහස් අපි ඉදිරියේදී ඕගොල්ලෝගෙන් අහලා බලනවා කොහොමද එහෙම කරාට කරමුද? ඒක ප්‍රශ්නයක් නැද්ද ඕගොල්ලොන්ට? එහෙම ඕගොල්ලෝ කැමතිද ඒක ආයෙ ඉගෙන ගන්න? සාමාන්‍ය පන්ති යන ගමන් එහෙම වෙන පන්තියක් දාපුවම ඕගොල්ලන්ට වෙලාවක් තියෙනවද ඉන්න? වෙබ් එකට වැඩ ගොඩක් තියෙනවනේ කතා කරගන්න. ඒතර ඔන්ලයින් සදාතනික කරන්නත් නෙමෙයිනේ. සාමාන්‍ය පරිදි රට සාමාන්‍ය තත්ත්වයටපත් වෙනකොට මේ නිව් නෝමල් තත්ත්වයකට ඇවිල්ලා තියෙනකොට අපිට ඒ තත්ත්වෙටම එන්න වෙනවා. ඒතර අද ඇවිල්ලා 10 වෙනිදා ඉතින් සමහර විට ලබන සතියේ ඉඳන් පන්තිය කරන්න දුන්නොත් අපි ලබන සතියේ ඉඳන් හම්බ වෙන ආයතන ඇතුළේදී අපි ආයතනයත් එක්ක ලබන සතියේ ඉඳන් එහෙම වුණොත් හම්බ වෙන්නේ. ඉතින් ලබන සතියේ බැරි වෙලාවත් අපිට අවසර නොදුන්නොත් අපි ලබන සතියේ 16 යලි ඔන්ලයින් ක්‍රමයට පන්ති පවත්වනවා. හරිද? ලබන සතියේ 16 ඉඳන්නේ පන්ති අපිට ආරම්භ කරන්න කියලා තියෙන ආයතනවල. එතකොට ලබන සතියේ 16 ඉඳන් සාමාන්‍ය පරිදි ආයතන වලට ගිහිල්ලා පන්ති ආරම්භ කරන්න උගන්වන්න අවසර දීලා තිබුණොත් අපි 16 වෙනිදා 17 වෙනිදා ඔන්ලයින් පන්ති ඕගොල්ලන්ට කරන්නේ නැහැ. එතකොට අපි ඕගොල්ලන්ට එන්න දිනයක් දෙනවා. දැන් ඒක කියන්නත් ඕනේ. දැන් 16 වෙනිදා සිට ආයතනවල පන්ති කරන්න කිව්වොත් මම ඕගොල්ලන්ට ඒ සතියේම දින දෙනවා. කුරුණෑගල ළමයිට සෙනසුරාදා දවසක් දෙනවා වේලාවත් එක්කම. අනුරාධපුර ළමයිට ඉරිදා දවසක් දෙනවා. එදාට මගේ කණ්ඩායම් හතරක් තියෙනවනේ. පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක. ওই කණ්ඩායම් හතරෙම ළමයිට කියන්නේ එකම වේලාවක ආයතනයට එන්න කියලා. ඒක හොඳට මතක තියාගන්න. කුරුණෑගල පළවෙනි කණ්ඩායම, දෙවෙනි කණ්ඩායම, 3, 4 කියන කණ්ඩායම් හතරම ගෙන්වන්නේ සෙනසුරාදා. සෙනසුරාදාට ගෙන්නන්නේ සෙනසුරාදාට. සෙනසුරාදා උදේ 8ට ගෙන්නන්නේ ආයතනයට. ඔය කණ්ඩායම් හතරම. ගෙන්නලා කණ්ඩායම් හතරෙම දරුවන්ට මම පොදුවේ කතා කරලා ඊට පස්සේ මං කාලසටහන් එදාට තමයි කාලසටහන් දෙන්නේ. එදාට තමයි පළවෙනි කණ්ඩායමේ දරුවෝ දැනගන්නේ මං කවද පන්තියට දෙන්න ඕනේ කියලා. දෙවෙනි කණ්ඩායමේ දරුවෝ දැනගන්නේ එදාට. තුන්වෙනි කණ්ඩායමේ දැනගන්නේ එදාට. ඒ නිසා දැනට මතක තියාගන්න. ඕගොල්ලෝ අපි ආයතනයට ගෙල්ලා උගන්වන්න ලැබුණොත් අපි 16න් මං 16 වෙනකොට දැනුම් දෙනවා. ආයතනයට එන්න පුළුවන්ද නැද්ද කියන හැකියාවත් එක්ක මම ඕගොල්ලන්ට දැනුම් දෙනවා. ඉතින් සමහරලාට 16 අවසර නොදේවි. ප්‍රශ්නේ නැහැ අපි ඔන්ලයින් එහෙනම් 16 ඉඳන් ඔන්ලයින්ම යනවා. හරිද? එම ටයිම් එකක් දෙනවා. ඒ ටයිම් එකට සම්බන්ධ වෙන්න ඕනේ. අනුරාධපුරයටත් 1 2 3 4 කියන කණ්ඩායම් හතරටම අපි දවසක් දෙනවා. වාරියපොළ ළමයිටත් 1 2 3 4 කියන කණ්ඩායම් හතරටම අපි දවසක් දෙනවා. නිකවැරටියෙත් 1 2 3 4 කියන කණ්ඩායම් හතරටම මම එක දවසක් දෙනවා. එදාට එන්න ඕන ආයතනෙට. එදාට ආයතනයට ඇවිල්ලා ඒ වැඩේ කරගන්න. ආයතනයට එන්නේ නැතුව එදාට වෙන වැඩ දාගෙන ඉඳලා පස්සේ මට කතා කරලා කියන්න එපා අනේ සර් මට එදා එන්න බැරි වුණා. දැන් මම මොකද කරන්න කියලා මගෙන් අහන්න එපා. අනේ සර් මට එදා එන්න බැරි වුණා. දැන් මම මොකද කරන්නේ?
දැන් මට මොකද වෙන්නේ? එහෙම අහන්න එපා. ඒක ලොකු ගැටලුවක් වෙනවා. තේරෙනවද මම කියන එක? එහෙම අහන්න එපා. එතකොට ඒක ලොකු ගැටලුවක් වෙනවා. මොකද එදා පන්ති ඇතුලේ ඒ කියන හැම කාරණාවක්ම ඔයා එදාට අහගෙන ඉන්න ඕනේ. ඒ නිසා ඔයගොල්ලෝගේ පැමිණීම අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. මෙතන ඉන්නේ පළවෙනි කණ්ඩායම දරුවෝ ඔක්කොම. ඒ නිසා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම එදාට පැමිණීම වැදගත්. අපි යන්න ඕනේ නැහැ. අපි පළවෙනි කණ්ඩායමේ දරුවෝ එහෙම නැහැ. එන්න ඕනේ. ඇප්ලිකේෂන් එකක් සම්පූර්ණ කරගන්න තියෙනවා. මොකද දැන් පළවෙනි කණ්ඩායම උදාහරණ කුරුණෑගල පළවෙනි කණ්ඩායම දාන දවස තියෙනවනේ. එදාට අපිට පන්තියට ගෙන්නන්න පුළුවන් ළමයි ප්‍රමාණයක් තියෙනවා. දැන් 150යිනේ ගෙන්නන්න පුළුවන්. ඒතර ඒ 150ට බලන්න ඕන ඇප්ලිකේෂන් ටික එදා සම්පූර්ණ කරලා දුන්නම පළවෙනි කණ්ඩායමේ දරුවෝ මම පන්තියට එනවා සර් කියලා. මම මේ ඇප්ලිකේෂන් එවලම කවුන්ට් කරලා බලනවා ගණන් කරලා බලලා තමයි කියන්නේ හරි ඔයාලා එන පළවෙනි දවසේ එන්න. ඒ දවසේ එන්න. ඔයා පස්සේ ඇප්ලිකේෂන් එක දෙනකොට අපි මේ පන්ති කාමරේ හදලා තියෙන ළමයි 50ක් දාන්න නම් ඔයා පස්සේ එනකොට ඔයා 51 වෙනියද 52 වෙනියද අපි දන්නේ නැහැ. ඒතර මට සිද්ධ වෙනවා ඔයා වෙන පන්තියකට දාන්න. ඊට පස්සේ නාහෙන් ගන්නවා මගේ යාළුවා ඉන්නේ සර් අර පන්ති මට ඒකට යන්න ඕනේ. අනේ එහෙම කරන්න එපා සර්. දැන් දෙමාපියොත් ඇවිල්ලා කෙදිරි ගන්නවා අනේ සර් අපිට එහෙම කරන්න එපා සර්. අපි මුලින් ඉඳන්ම ආව සර් කියලා කියනවා. ඒ නිසා තමයි කිව්වේ පළවෙනි කණ්ඩායමේ දරුවන්ට අපි ලබා දෙනවා දවසක්. ඒ දවසේදී අනිවාර්යයෙන්ම ආයතනයට එන්නම ඕනේ. එදාට ඔයාගේ දෙවෙනි කණ්ඩායමේ තුන්වෙනි කණ්ඩායමේ හතරවෙනි කණ්ඩායමේ එක එක යාළුවොත් එයි. කවන්නේවත් එන්නේ එදාට. ඒ වගේම ඔයා අඳුනන අලුත්ම කොමස් කරන්න අපේ පන්තියට එන්නේ යාළුවෝ ඉන්නවා නම් ජීවිතයකට අපේ පන්තියට ඇවිල්ලා නැති යාළුවොත් ඇති. ඒගොල්ලොන්ටත් කතා කරන්න වරෙන් මචං යන්න. ඒ දවස් ඇවිල්ලා වාඩි වෙලා අහගෙන ඉඳලා බලන්න කියන අපේ පන්තිය හොඳද නැද්ද කියලා. හරිද? ඒකත් කියන්න ඕනේ. රයිට්. එහෙනම් මං හා පුරා කියලා පළවෙනි මූලික පොත උගන්වන්න පටන් ගන්නවා. මං සරල පැහැදිලි කිරීමකට එන්නේ. මං ලොකු පැහැදිලි කිරීම කරන්න ඉන්නේ නෑ. ඊට පස්සේ මං ඕගොල්ලන්ට නිබන්ධනයේ තියනවා ගානක්. ඒක පුළුවන් විදියකට හදාගන්න කියනවා. කොලේක හදන්නත් ඕනේ. පොතේ හදන්න එපා කොලේක හදන්නේ ගාන. වර්ධිනව නම් වර්ධි, හරියනව නම් හරියයි. පුතේ ලැබීම් ජර්නලය. ව්‍යාපාරවලට මුදල් ලැබෙනවනේ. හිතන්නකෝ ව්‍යාපාරයට ප්‍රාග්ධනය ලැබුණා කියලා රුපියල් ලක්ෂයක්. අපි ලියනවා දිනේ ජනවාරි 1 වෙනිදා. ලදුපත් අංකය මුදල් ලැබෙනකොට ඒ ලැබීම් වලට අදාළව මූලාශ්‍ර ලේඛනයක් හදනවා. අපි ඒකට කියනවා ලදුපත කියලා. එන්නකො නිබන්ධනයේට. නිබන්ධනයේ පිටු අංක 4ට. ඒ 4 තියෙනවා උඩම මුදල් ලැබීම් ජර්නලය. මුදල් ලැබීම් මුලින්ම සටහන් කිරීම සඳහා කරන උපයෝගී පොත මුදල් ලැබීම් ජර්නලය ලෙස හැඳින්වේ. සාමාන්‍ය මුදල් ලැබීම් ජර්නලය සකස් කරන්නේ පහත සඳහන් පරිදිය. මුදල් ලැබීම් ජර්නලය දිනය ලදුපත් අංකයේ විස්තරය මුදල වට්ටම් විශ්ලේෂණ තීරු කියලා තියෙනවා. අපි කතා කරනවා මම පැහැදිලි කරන්න කෙනෙක්. මට ඕනුනේ ලදුපත කියන්නේ මොකක්ද? ඔන්න තියෙනවා ලදුපත. ව්‍යාපාරයේ වෙත ලැබෙන මුදල් ගලා ඒම් නෝට්ටු වෙන්න පුළුවන්, කාසි වෙන්න පුළුවන්, චෙක්පත් වෙන්න පුළුවන්, විද්‍යුත් මුදල් වෙන්න පුළුවන්. විද්‍යුත් මුදල් කියන්නේ කරන්ට් එක හරහා එන මුදල් නන් නෙමෙයි. වෙනුවෙන් ලදුපත නිකුත් කරයි. සියලු ලදුපත් ලැබීම් මුදල් ජර්නලයට පිටපත් කරයි. ලදුපතකට ආකෘතියක් ඔන්න දීලා තියෙනවා. මේ ආකෘතිය එක හා සමාන නැහැ. හිතන්න එපා හැම ව්‍යාපාරෙම මෙහෙම එකක් කියලා. දැන් මේ දීලා තියෙනකද බස් ටිකට් එක තියෙන්නේ. බස් කොන්දොස්තර මහත්තයාට අපි සල්ලි දුන්නම එයාට සල්ලි ලැබුණා කියලා එයා අපිට දෙනවා ලදුපතක්. කොල කෑල්ල. ඒක මේකද? නෑ. අපි රෙදි කඩේකට ගිහිල්ලා සල්ලි දුන්නම ඒ රෙදි කඩේට සල්ලි ලැබුණා කියලා එයා දෙනවා අපිට රිසිට් එක බිල් එක. ඒක මේකද? නෑ. එහෙනම් මතක තියාගන්න. ලදුපතකට ආකෘතියක් කියලා මම කියන්නේ. ආකෘතියක්. ආකෘතියක් කිව්වම මතක් වෙන්න ඕන තව ආකෘති තියෙන්න පුළුවන්. මගේ දරුවනේ එක එක ව්‍යාපාර ඒ ව්‍යාපාරයට ගැලපෙන විදියට ඒ ව්‍යාපාරේ ගනුදෙනු වලට ගැලපෙන විදියට ඒ ව්‍යාපාරේ විකුණන භාණ්ඩවල ස්වරූපයේ විදියට ඒගොල්ලෝ හදා ගන්නවා එක එක විදිහේ ලදුපත්. ඒ නිසා අපිට එක එක වර්ගයේ ලදුපත් හම්බ වෙනවා. ඒ නිසා අපි මේ ලදුපත් ගැන එහෙම හිතමු. අන්න තියෙනවා මේ ලදුපත බලන්න. ලදුපත් අංකය කියලා තියෙනවා වම් පැත්තේ කෙළවරේ. ඒක තමයි මෙතන මේ ලියන්නේ ලදුපත් අංකය. මෙතන ලියන්නේ මම මේක ලියන්නකො 0.1 කියලා. දැන් මේකේ නම් තියෙන 97.76. කෙළවරේ දකුණු පැත්තේ කෙළවරේ තියෙන කවුද? කුමුදු පොත්හල, මායා වීදිය, මහනුවර, දුරකථන ෆැක්ස් කියලා තිබ්බට නම්බර් දාන්නේ නැහැ. ඇයි ඒ? එක සැරයක් කොහම නම්බර එකක් දාලා තිබිලා
අපේ ළමයි කෝල් කරලා පන්ති ඉන්න ගමන් උගන්නන ගමන් ඉන්න බෑනේ සමහර ළමයිට. ඉන්න බෑනේ සමහර ළමයිට එහෙම එක එක අවස්ථාවල එහෙම වෙනවනේ එක එක දේවල් පන්ති ඉන්නකොට එකපාරම සමහර ළමයිට මෙහෙම වෙන්නේ. පහනම. ඊට ගත්තා කෝල් එක. ෆෝන් එක වැඩ කරලා. ඌට අවුරුදු වගේ පන්තියේ hina වෙනවා ඩෙස් එකට ගානවා පහවල් දානවා දෙන්නෙක් එකට එකතු වෙලා වැඩි කරලා තියෙනවා. පහවල් දානවා වටේ පිටේ ළමයිට කියනවා අම්මෝ බලන්න ඕන සතුට. මම මොකද උනේ? මං කෝල් එකක් ගත්තා කිව්වා. මං කාටද ගත්තේ? මේකේ තිබ්බ නම්බරේට. නිකන් තිබ්බ නම්බරේට කෝල් එකක් අරගෙන. ඒ නම්බරේ වැඩ කරලා. එහෙන් හෙලෝ විතරයි කියලා තියෙන්නේ. එහෙන් හලෝ කිව්ව ගමන් හලෝ කිව්ව ගමන් ෆෝන් එක තියලා. හලෝ කිව්ව ගමන් ෆෝන් එක තියලා. ඒ ඉතින් එයා මොකුත් කියලා නැහැ. හරිද? ඒ නිසා නම්බර්ස් දාන්නේ නැහැ දිනය. කවද්ද දිනේ? අපි තුමු ජනවාරි 1. හරිද? ඊට පස්සේ තොන්න තියෙන මේ හිස්තැනට සැපයූ. හිස්තැනට කියන්නේ කාගේ හරි නම. අමල්ට සැපයූ. අමල්ට සැපයූ. අංක 10 දරන ඉන්වොයිසිය. එයාට බඩු විකුණනකොට එයාට කීයක් හරි මොකක් හරි දෙනවනේ ඒක. සඳහා රුපියල් 1000ක මුදල් ස්තුති පූරකව බාරගතිමි. අන්න මුදල ගන්නකොට එයා ලස්සන වචනයක් දාලා කොහමද? ස්තුති පූරකව. කියන්නේ සල්ලි දෙනකොට බොහොම ස්තුතියි. thank you. ආයේ ඉන්න. ආයේ ඉන්න. come again. ආයේ පැමිණෙන්න අපේ ව්‍යාපාරෙට. බඩු අරන් යන්න. අපිට සල්ලි දෙන්න. අත කතාව ඔයා අපේ ව්‍යාපාරයට ආයෙත් આવුත් උතරනේ අපිට ලාභ තියෙන්නේ. අපිට සල්ලි හම්බ වෙන්නේ. ඒ නිසා ඔයා අනිවාර්යෙන් අපේ ව්‍යාපාරයට එන්න. එහෙම කියනවද කෙලින්ම? නෑ. ස්තුතියි. thank you sir ආවට. thank you miss ආවට. එහෙම සමහර කඩවල් වල මුදලාලිලා කියනවා. ඒතර කඩේට බඩු ගන්න ආපු එකගේ හිත හොඳයි. උට හරි සතුටුයි. ඔයාලා කඩේට ගියපො බේබි මහත්තයා මැඩම් සර් කිව්වම ඔයගොල්ලෝගේ හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. ඔයගොල්ලෝගේ හිතට දැනෙන සතුටට කියලා නිම කරන්න බෑ. ඒක මම දන්නවා. ඒක මම දන්නවා. ඔව්. ඔයගොල්ලෝ ආයෙත් ඒ කඩේටම යනවා ඒ නිසා. සමහර අය බඩු ගන්න ඒ කඩේම හොඳයි කියලා කියන්නේ ඒකනේ. හැමදාම එකම කඩේකට යන්නේ. ඒ කඩේ මුදලාලට රැවටිලා ඉන්නේ. මම පන්තියේ සාමාන්‍ය පන්තියට ආපුවම මම කියන්නම් කොයි කඩවල වල මුදලාලලා බඩු විකුණන විදිය. ඒ නිසා ඒ වගේ එකක් තමයි මේ ලදුපතේ තියෙන්නේ. මොකද්ද? ස්තුති පූරකව බාරගතිමි. අනේ බොහොම ස්තුතියි සල්ලි ගෙනල්ලා දුන්නාට. එහෙමනේ තියෙන්නේ. චෙක් එකක් දුන්නා නම් චෙක්පත් අංකයකුත් තියෙනවා. රුපියල් කීයද කියලා ආයේ ඉලක්කමින් ලියනවා. මුදල් බාරකරුගේ අත්සන මුදල් වාර ගන්න කෙනෙක් ඉන්නවනේ. අපි සල්ලි දෙනකොට බාර ගන්න කෙනෙක් ඉන්නේ. එයා අත්සන් කරනවා. මේ සාමාන්‍ය ලදුපතක ආකෘතිය. ඉතින් මේ වගේ ලදුපත් තව 100,000 ගණනක් තියෙනවා. මම ඔබට යෝජනා කරනවා පුළුවනි නම් ලදුපත් ටිකක් එකතු කරන්න. බිල්පත් ටිකක් පුළුවන් නම් එකතු කරන්න. පන්ති සාමාන්‍ය පරිදි පටන් ගත්තට පස්සේ එනකොට පුළුවන් නම් ওই පොතාසේ දාගෙන ඉන්නකෝ බිල් ටිකක්. ලදුපත් ටිකක්. මං ආසයි පන්තියට එනකොට අරන් එනවට. පුළුවන් නම් ගේන්න. ගෙනවට පස්සේ පොඩ්ඩක් බලමු මොනවද ඔය තියෙන්නේ කියලා. හරිද? අන්නේ ඒ විස්තරේට දැන් ලදුපත කියන්නේ මොකක්ද කියලා මං කිව්වා. දැන් අපිට පුළුවන් ගනුදෙනුව මොකද්ද ප්‍රාග්ධනය යොදනවා නම් විස්තරයට ලියනවා ප්‍රාග්ධන යෙදීම නැත්නම් ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය යොදනකොට වට්ටම් නැහෙනි. මුදල රුපියල් ලක්ෂය. ලැබීම් කියලා ලියනවා ලක්ෂය. දැන් මේ ලැබීම් තීරුවේ ලියන්නේ ලැබෙන මුදලනේ. මේ ලැබීම් තීරුවේ ලියන්නේ ලැබෙන මුදල. ඒ ලැබෙන මුදල අපි වර්ග කරන්න ඕන මේ හතරෙන් එකකට. හතරටම නෙමෙයි. හතරෙන් එකකට. දැන් මේ ප්‍රාග්ධනය කියලා ලැබෙන මුදල අපි බලන්න ඕන විකුණුමක්ද? මේ විකුණුම් එකේ ලියන්නේ විකුණුම් කියන තීරුවේ ලියන්නේ විකුණලා ලැබෙන සල්ලි විතරයි. මේ ණයගැති තීරුවේ ලියන්නේ ණයගැතියන්ගෙන් ලැබෙන සල්ලි විතරයි. ආදායම් තීරුවේ ලියන්නේ ආදායම් විතරයි. වෙනත් තීරුවේ ලියන්නේ විකුණුම් නොවන ණයගැතියන්ගෙනුත් නොවන ආදායමකුත් නොවන
මොකද කිව්වේ? විකුණුමක් නොවන ඒ වගේම ණයගැතියෙකුත් නොවන ඒ වගේම ආදායමකුත් නොවන දේවල් අපි ලියනවා කොහෙද? වෙනත් තීරුවේ. එහෙනම් ප්‍රාග්ධනය කියන්නේ විකුණුමක්වත් ණයගැති ලැබීමක්වත් ආදායමක්වත් නොවන නිසා වෙනත් තීරුවේ ලිව්වා. හොඳට අහන් ඉන්න. තනියම ගාන හදන්න වෙනවා. පිටු අංක 5 තියෙන පළවෙනි ගාන අශෝකගේ ව්‍යාපාරේ. ඒක මේ වගේ ලැබීම් ජෝනලයක් රෝල් කරලා දින දාලා ලදුපත් අංක කරන්නේ නැහැ. විස්තරේ ලියලා එකින් එක ලියන්න ඕනේ. දැන් ඒකේ තියෙනවනේ මේ 4යි 1 කියලා එකක්. මම ඒක ලියනවා. ලදුපත් අංකයක් දැම්ම 2 කියලා. අත්පිට විකුණුම් කියලා තියෙනවා. මම ලියනවා මේකේ අත්පිට විකුණුම්. ඔන්න ඔයාලා තනියම හදන ගානේ මම එකක් මේ ලියන්නේ. අත්පිට විකුණුම් කීයද? 16000යි. වට්ටම් නෑනේ. ලැබීම් තීරුවේ ලියනවා 16000. දැන් විශ්ලේෂණය කරන්න ඕනේ. අත්පිට විකුණුම් 16000 කියන්නේ මොන තීරුවට එන එකක්ද? විකුණුම්ද, ණයගැතිද, ආදායම්ද වෙනත්ද කියලා බලනවා. දැන් විකුණලා ලැබෙන එක විකුණුම් පුතේ. ඒ නිසා ඔන්න විකුණුම් තීරුවේ විශ්ලේෂණය කරනවා 16000. මේවට එන්නේ නැහැ. ඊළඟ එක බලන්න. ලාල්ගෙන් ලැබුණා 4.2. ලදුපත් අංකේ මන් දැම්ම 3 කියලා. ලාල්ගෙන් කියලා ලියනවා. ලාල්ගෙන් ලාල් අපිට දෙනවා. ලාල් අපිට දෙනවා කියලා කියන්නේ ණයගැතියෙක්ගෙන් අපිට සල්ලි ලැබෙනවා. කීයක් ලැබිලාද? ලාල්ගෙන් ලැබුණා 9000යි. වට්ටම 1000යි. එහෙනම් ලියනවා වට්ටම් තීරුවේ 1000යි. ලැබුණ ගාන මෙතන ලියනවා කීයද? 9000යි. ලාල්ගෙන් ලැබුණේ 9000යි. ලැබීම 9000යි. වට්ටම කීයද? 1000යි. එහෙනම් මේ වට්ටම කියන්නේ අපි ණයගැතියන්ට දෙන වට්ටම. දුන් වට්ටම් කියලා අපි කිව්ව මතකද? ඒක. එහෙනම් මේ ලැබුණ එක කාගෙන්ද ලැබුණේ? විකුණුම්ද? නෑ සර් විකුණුම් නෙමෙයි කියලා ඉරක් ගැහුවා. ණයගැතිද? ඔව්. එහෙනම් ණයගැති තීරුවේ ලිව්වේ ලැබුණ ගාන විතරයි 9000. ආදායමකුත් නෙමෙයි වෙනකුත් නෙමෙයි. විස්තරේ ලියන්න පැහැදිලිව. මුදල ලියන්න පැහැදිලිව ලැබුණ ගාන විශ්ලේෂණය කරලා පෙන්නන්න ඔය හතරට. පැහැදිලිද? එහෙනම් මොන්න හැමෝටම බාරයි වගකීම. මොකද්ද? අපි මෙතනින් පන්තිය නතර කරනවද? හැබැයි නතර කරන්නේ රජෝ ගානකුත් එක්ක. ලබන සතියේ ඔන්ලයින් පන්තිය පැවැත්වුවොත් අඟහරුවාදා අපි මේ ගාන සාකච්ඡා කරනවා. එහෙම නැති වුණොත් සාමාන්‍ය පරිදි පන්ති පටන් ගන්න හැකියාව ලැබුණොත් ලබන සතියේ අපි ආයතනයට ගෙන්නලා මේ ගාන සාකච්ඡා කරනවා. කෙසේ හෝ ඔන්න සියලුම වගකීම බාරයි. හොඳට මේක වීඩියෝ එක ආයේ බලන්න. බලලා මුදල් ලැබීම් ජර්නලයක් රෝල් කරලා මෙන්න මේ තියෙන 4 වෙනි පිටුවේ 5 වෙනි පිටුවේ තියෙන පළවෙනි ගාන එකින් එක මේකට ලියාගෙන යන්න ඕනේ. හරිද? right. එහෙනම් අපි මෙතනින් පන්තිය නතර කරමු. මොනවා හරි ප්‍රශ්න දැනගන්න ඒවා තියෙනවා නම් WhatsApp message එකක් දාන්න. මේ ගාන හදනකොට අමාරු තැනක් තිබුණොත් WhatsApp message එකක් දාන්න. හරිද? right. එහෙනම් හැමෝටම අයබෝවන් බුස්සරණයි ජය වේවා. ලබන සතියේ පන්තියේ තියෙන විදිය මම ඔයගොල්ලන්ට WhatsApp group වලට දානවා. online ද තියෙන්නේ normal ද තියෙන්නේ කියලා. හරිද? right. එහෙනම් උතරින් නතර කරමු.